හත්වෙනි ගාන හදන්න. හත්වෙනි ගාන. එහෙනම් මේ ගාන අපි කරගෙන යමු. මුලින්ම දැක ගමන් පේන කට්ටිය සුළු කරගෙන යන්න. මේ බලන්න. මෙන්න මෙතන 1 2 සමාන්තරගතයි. මේ 1 2 සමාන්තරගතයිනේ. මේ දෙන්න වෙනකොට 3ක් දාන්න පුළුවන්. නැවත මෙතන 1 2 සමාන්තරගතයි. මේ 1 2 වෙනුවට 3ක් දාන්න පුළුවන්. මෙතන 1 2 වෙනුවට 3ක් දාන්න පුළුවන්. ඒ වගේම පේනවාද මෙතන මේ 3කුයි ශ්‍රේණිගතයි කියලා. මේ මෙන්න මේ ඉන්න 3යි මේ 3යි ශ්‍රේණිගතයිනේ. ශ්‍රේණිගතයි නම් සමාන දෙන්නේ එකකගේ බෙදීම ඉන්න ගාන 3 බෙදීම 2 1.5යි. මම මුලින්ම ඔය ආදේශ ටික කරගෙන යන්නම්කෝ. එනි මේ මම මේ බෝඩ් එකේ හදන විදිහටම ගණන් පියවරෙන් පියවර හදන්න යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ පුළුවන් හිතෙන් සුළු කරගෙන යන්න හැකියාව තියෙන ළමයිට සුළු කරගෙන යන්න. මෙන්න මෙතන 1 2 වෙනුවට මම 3ක් දා ගන්නවා. අපව මෙතන 1 2 වෙනුවට 3ක් දානවා. මෙන්න ඇලේට 1.5ක් ඉන්නවා ඒක එහෙමම ඉන්නවා. නැවත මේ 3යි ශ්‍රේණිගත දෙන්න වෙනුවට මම 1.5ක් දා ගන්නවා. ඔන්න කරමු මූලික වෙනස්කම් ටික. දැන් බලන්න අපිට තවත් සුළු කරගන්න. මෙතන 1.5යි සමාන්තරගතයිනේ. සමාන්තරගත නම් එකතු කරන්න. 1.5යි 1.5යි. ඒ කියන්නේ 3යි. මෙන්න මෙතන ඉන්න 3ක් එක්ක මෙතන ඉන්න 3ක් ශ්‍රේණිගතයි. හරි. මේ දෙන්න වෙනුවට මම දැන් 3ක් දාගන්න මෙතන මකලා හදන්න. හරි. 1.5යි 1.5යි සමාන්තරගතයිනේ. එහෙනම් මේ දෙන්නව අයින් කරලා මෙතනින් ඒ දෙන්න මෙතනින් අයින් කරලා ඒ වෙනුවට අපට පුළුවන් 1.5ක් දා 1.5යි 1.5යි සමාන්තරගතයි ඒ වෙනුවට 3ක් දාගත්තා. දැන් මොකද්ද පේන්නේ? දැන් 3යි ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි නම් සමාන හින්දා එක්කෙනෙක්ගේ අගේ බෙදීම ඉන්න ගාන. මම මෙතනට යන්නම් ඊළඟ පියවරට. මෙතන 3යි සමාන්තරගතයි 1.5යි නේ. දැන් හිතන් ගන්න පුළුවන් ඒවා ටික. 1.5යි 2.5යි සමාන්තරගතයි. B අග්‍රේ තියෙන මෙතන 1.5යි 2.5යි සමාන්තරගතයිනේ. ඒ කියන්නේ 4යි. මෙන්න මෙතන තියෙන කට්ටියම වෙනුවට මම 4ක් ආදේශ කරගන්නවා. 4ක්. දැන් 12කුයි 4කුයි 3කුයි ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි නම් අර මම කියා දුන්නු විශේෂ ක්‍රමයක් තියෙන එක කරන්න. කුඩා පොදු ගුණාකාරයෙන් හිතන්න. 12 4 3 කියන තුන් දෙනායි කුඩා පොදු ගුණාකාරය 12. මෙන්න මෙතන 3 කියන කෙනා වෙනුවට 12 ඒව 4ක් හිතන්න පුළුවන්. ශ්‍රේණිගතයි කියලා. මෙතන 4 කියන කෙනා වෙනුවට 12 ඒව 3ක් හිතන්න පුළුවන්. 12 වෙනුවට 12 ඒව එකක් හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම ඉන්නවා කිය 12 ඒව 8ක්. නේද මේ? 12 ඒව 1යි මෙතන 12 ඒව 3ක් ඉන්නවා කියලා හිතන්න 12 ඒව 4ක් ඉන්නවා. 12 ඒව 8ක් ඉන්නවා. 12 ඒව 8ක් නම් 12 බෙදීම 8යි නේ. 12 ඒව 8ක් නේ. ඒතර 12 බෙදීම 8යි. ඒ කියන්නේ 1.5යි. එහෙනම් මෙන්න මේ ශ්‍රේණිගත තුන් දෙනා වෙනුවට 1.5ක් හිතන්න. ශ්‍රේණිගත වෙන තුන් දෙනා වෙනුවට 1.5ක් හිතන්න. දැන් 3යි 1.5යි සමාන්තරගතයි. සමාන්තරගතයි නම් එකතු කරන්න තියෙන්නේ. මයික්‍රෝෆැරඩ් 4.5යි. 8 වෙනි ගානට හදන්න නැතුව මම ඊට කලින් පොඩි ගානක් කියා දීලා ඉන්නම්. අපිට මේ කාරණේ අහගන්නකෝ. 8 10 ගණන් දෙක හදන්න අපිට මෙන්න මේ කාරණේ දැනගන්න ඕනේ. එතන මේක අපි ඇතරම් ප්‍රතිරෝධ පද්ධතිවලදී මේ කියා දීපු දෙයක් විශේෂ ආකෘතියක්. හිතන්න පරිපතයක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට මේ වගේ පරිපතයක් තියෙනවා. මම දැන්ට හිතන්නම් ධාරිතාවයන් C1 C2 C3 කියලා හිතන්නම්කෝ. කෙනෙක්ට දැක්ක ගමන් මේ පරිපතය ශ්‍රේණිගතයිද කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තට මෙයා ශ්‍රේණිගත නැහැ. මේ පරිපතය දැක්කම මේක ශ්‍රේණිගතයි කියලා හිතෙන්න පුළුවන්. හරි. මෙම ශ්‍රේණිගතව තිබුණු ධාරිත්‍රක තුනක් තිබුණා. හැබැයි මෙන්න මෙහෙම නිදහස් කම්බියක් සම්බන්ධ වෙලා තියෙන්නේ මේ කම්බිය අතරමැද්දේ මොකවත් නැහැ නිදහස් කම්බියක්.
මෙන්න මෙතන තියෙන්නේ නිදහස් කම්බියක් හරි. එතන මෙන්න මේ තත්ත්ව දෙක වෙනස්. හිතන්න මෙහෙම පරිපථයක් තිබ්බා කියලා. මේ පරිපථ දෙක පැහැදිලිව වෙනස්. හරි. මෙතන තියෙන නිදහස් කම්බියක් මෙතන තියෙන නිදහස් කම්බියක් නෙමෙයි. මෙතන තියෙන නිදහස් කම්බියක් මෙතන තියෙන නිදහස් කම්බියක් නෙමෙයි. මම කතා කරන්න යන්නේ මෙයා ගැන නෙමෙයි. මෙයා ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙන්න මෙයා ගැන කතා කරන්න යන්නේ. මෙන්න මේ නිදහස් කම්බිය ගැන කල්පනා කරන්න. මං කියවනේ කලින් ගණන් හදද්දී නිදහස් කම්බියක් ඇති වෙනකන් දික් කරන්නත් පුළුවන් ඇති වෙනකන් කොට කරන්නත් පුළුවන්. ඔයගොල්ලෝ හිතින් මම මේ කම්බිය රතු පාටින් පාට කරන්නම්කෝ. මම මෙන්න මේ මැද තියෙනවනේ C2 කියන දාරිත්‍රකේ. ඔය මැද තියෙන C2 දාරිත්‍රකේ එහෙමම තියාගෙන මෙන්න මේ කම්බිය හිතෙන් කොට කරන්න මේ ලක්ෂ්‍ය අචලව තියාගෙන මෙන්න මේ ලක්ෂ්‍ය අචලව තියාගෙන මේ රතු පාට අඳුරු කරපු කම්බිය හිතෙන් කොට කරන්න. මෙන්න මේ කම්බිය ටික ටික දිග අඩු කරගෙන එන්න. මේ කම්බිය ටික ටික දිග අඩු කරගෙන එනකොට හිතෙන් මවා ගන්න මෙන්න මේ ලක්ෂ්‍ය මෙහෙම යනවා. මේ කම්බිය දිග හිතෙන් අඩු කරන්න. පැන්සලක් වයයක් අරගෙන මේ පැන්සල වටේ මේ කම්බිය ඔතන්නකො එහෙම හිතන්නකො. එහෙම කරනකොට මේ ලක්ෂ්‍ය අචලයි නම් මෙන්න මේ ලක්ෂ්‍යය ටික උඩහට ඇවිල්ලා මේ ලක්ෂ්‍යය ගිහිල්ලා හරියටම මෙන්න මෙතනට සෙට් වෙනවා. මෙන්න මෙතන තියෙන ලක්ෂයෙන් නැමිලා මේ කම්බිය කොට කරද්දී මේ ලක්ෂ්‍යය ටික ගිහිල්ලා මෙන්න මෙතනට සෙට් වෙනවා. එතන මේ ලක්ෂ්‍යය ගිහිල්ලා මෙතනට සෙට් වෙනකොට මෙන්න මේ C1 කියන දාරිත්‍රකය ඔන්න ඔහොම එනව නේද? මේ ලක්ෂ්‍යය ගිහිල්ලා මෙතනට සෙට් වෙනකොට මෙහෙම වෙනවා. එතන ඒ ලක්ෂ්‍යය මේ ලක්ෂ්‍යයට සම්බන්ධ වෙලා තිබුණේ මේ ඒ ලක්ෂ්‍යය මෙතන සම්බන්ධ වෙලා තිබුණේ. එහෙනම් දැන් ඒ ලක්ෂ්‍යය මෙන්න මෙතනට එනවා. මේ ලක්ෂ්‍යය වෙතට මෙන්න මේ රතු පාටින් අඳුරු කරපු කම්බිය හිතෙන් කොට කරගෙන ආවා. එතන මේ ලක්ෂ්‍යය ටික මෙහෙ උඩට ගිහිල්ලා මෙන්න මෙතන ජොයින් වෙනවා. නේ? එතන ඊට සම්බන්ධ වෙලා තිබුණු ඒ ලක්ෂ්‍යයත් ගිහිල්ලා මෙතනට සෙට් වෙනවා. හිතෙන් මවා ගන්න වෙනවා වෙන දේ. ඔය විදිහටම මම අඳුරු කරන්න මෙන්න මේ වගේ කොළ පාට ටින් මෙන්න මේ නිදහස් කම්බිය. අපි අර කරපු විදිහටම මෙන්න මේ ලක්ෂ්‍ය තමයි දැන් මෙතන තියෙන්නේ. මේ කම්බිය හිතින් කොට කරගෙන මේ කම්බිය හිතින් කොට කරන් මේ ලක්ෂ්‍ය අචලව තියාගෙන නිකන් මේ කම්බියම අදිනවා කියලා හිතන්නකෝ. මෙහෙම අදිනවා කියලා හිතන්න. මේ කම්බිය මෙහෙම අදිනකොට මෙන්න මේ ලක්ෂ්‍ය ඇවිල්ලා මෙන්න මෙතනින් සෙට් වෙනවා. එතකොට ඔය කියන C3 දාරිත්‍රකය මෙන්න මේ විදිහට සෙට් වෙනවා. මෙතනට එනවා. ඔන්න මේක මෙහෙම හිතන්නත් පුළුවන්. දැන් මම කතා කරා මතක ඇති නිදහස් කම්බියකින් විභව සමාන කරනවනේ. මෙන්න මෙතන විභවයේ V1 නම් මෙන්න මෙතන විභවයේ V1. විභව සමානයි කියලා කියන්නේ විද්‍යුත් ලක්ෂණ සමානයි කියන එකනේ. විද්‍යුත් ලක්ෂණ සමානයි නම් මොකක් හරි ගති ලක්ෂණ සමාන දෙන්නට එකට එකතු වෙලා ඉන්න පුළුවන්. ඒක නිසා මෙයාගේ විභවය මෙතනට සමානයි නම් අපිට නම් මෙහෙම හිතන්න පුළුවන් මෙන්න මේ ලක්ෂය ගෙනලා කෙලින්ම මෙන්න මෙතනට ඇමුණුවා කියලා හිතන්න පුළුවන් මේ වගේ. මේ නිදහස් කම්බිය නිසා තමයි විභව සමාන උනේ. එහෙනම් මේ නිදහස් කම්බිය හිතෙන් අමතක කරලා මේ ලක්ෂය මෙතනට ගෙනවා කියලා හිතන්න පුළුවන්. මේක වැරදිද ගන්න එපා. විභව සමාන ලක්ෂ දෙකක් හම්බ වුණොත් ඒ අතර තියෙන නිදහස් කම්බියක් ගලවන්න පුළුවන් කියලා නෙමෙයි කිව්වේ. මේ ලක්ෂ දෙකේ විභව සමාන නිසා මෙයා ගැලෙවුවා කියලා නෙමෙයි කිව්වේ. හරි. මෙයා තිබ්බ නිසයි විභව සමාන වුණේ. මේ කම්බිය නිසා මෙතන විභව සමාන වුණා. ඒක නිසා මේ ලක්ෂය ගෙනල්ලා මෙතනට ගෙනාවා කියලා හිතන්න පුළුවන්. ක්‍රම දෙකක් කියා දුන්නා. ඕන මේ කම්බිය හිතෙන් කොට කරගෙන ආවා කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලක්ෂය ගෙනල්ලා විභව සමාන හින්දා මෙතනට සෙට් කරා කියලා හිතන්න පුළුවන්. මෙන්න අවසානයේ පරිපතය. එතන මෙන්න මේ ආකෘතිය මතක තියාගන්න. මොකද්ද මෙන්න මේ හැඩයේ තියෙන ආකෘතියක් කියලා කියන්නේ සමාන්තරගත ධාරිත්‍රක තුනක්. කොහේ හරි තැනක ගානක මෙන්න මේ ආකෘතිය දැක්කොත් ආපහු හිත ඉන්න යන්න එපා. මේ ආකෘතිය නෙමෙයි හරි. මේ තියෙන ශ්‍රේණිගත තුන් දෙනෙක්. මෙන්න මේ දෙන්න ආවරණය වෙන පරිදි නිදහස් කම්බියක් සෙට් කළා.
නැවත මේ දෙන්න ආවරණය වෙන පරිදි නිදහස් කම්බියක් සෙට් කරලා. ආපහු හිත හිත යන්න එපා. කොහේ හරි තැනක මෙවැනි හැසිරීමල් දැක්ක ගමන් මේක වෙනුවට ඔගොල්ලෝ ආදේශ කරගන්න මෙන්න මෙහෙම පද්ධතියක්. ඒක මතක තියාගන්න. මෙතනින් පස්සේ ඒක තර්ක කර කර ඉන්න යන්න එපා. අපි තර්කේ කතා කරන්නේ. ඕන තැනක හරි මේක දාරිත්‍රක වෙන්න පුළුවන්, ප්‍රතිරෝධ වෙන්න පුළුවන්. මොකක් වුණත් මෙවැනි හැඩයක් තිබෙන කොටසක් වෙනුවට මෙවැනි හැඩයක් දාගන්න. මෙන්න මේ තුන් දෙනා කියන්නේ ශ්‍රේණිගත දාරිත්‍රක තුනක්. sorry මේ තුන් දෙනා කියලා කියන්නේ සමාන්තරගත දාරිත්‍රක තුනක් කියන එක මතක තියාගන්න. පොඩක් 7 වෙනි ගාන හදන්න කලින් මෙන්න මේ කාරණා ටික දාගන්න. ඔය කාරණේ දාගන්න. මේ කාරණේ ගොඩක් වැදගත්. ඕන දාරිත්‍රක ගානක ඕන ප්‍රතිරෝධක ගානක මේ කාරණේ විශේෂයෙන් මතක තියාගන්න. අර දැන් හිතෙන්න පුළුවන් මෙහෙම දෙයක්. මෙතන A සහ B තිබුණු පැත්තට මෙතන A සහ B පැත්ත මාරු වුණානේ කියන එක. ඒක ලොකු අදාළත්වයක් නැහැනේ. දාරිත්‍රකයක විශේෂ අග්‍ර නැහැනේ. පැත්ත මාරු කරාට ප්‍රශ්නයක් නැහැ හරි. ඒ නිසා AB ඇත්තම තියෙන මේ පැති වුණාට ඒක අනිත් පැත්තට ගාලා හිතුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න තියෙන එච්චරයි. මේ පරිපතේ කියන්නේ සමාන්තරගත තුන්දෙනෙක් කියන එක. ඒක තේරුම් 8 වෙනි ගාන හදන්න. බැලුවොත් එහෙනම් මේ ගානේ බලන්න පැහැදිලිව පේනව නේද? මෙන්න මේ 10 5 9 කියන දාරිත්‍රක තුන මෙන්න මෙතන තියෙන සම්බන්ධතාවය පිළිපදිනවා. මේ ශ්‍රේණිගතයි වගේ තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ආවරණ වෙන කම්බියක් දාලා දෙන්නෙක් ආවරණ කම්බියක් දාලා. මෙන්න මේ මම රතු පාටින් කවර් කරන කොටස මම කිව්ව ආකෘතියට ගැලපෙනවා. ආයි හිත හිතින්න ඕනේ නැහැ. මේ ආකෘතිය තියෙනවා නම් කෙලින්ම දාගන්න සමාන්තරගත තුන්දෙනෙක්ව. එතන මේ පද්ධතිය අපිට මෙන්න මෙහෙම දකින්න පුළුවන් දැන්. 12 කෙනෙක් කෙනාට මොකක්වත් කරන්න බෑ. එයා එලෙසම ඉන්නවා. මේ 10 5 9 කියන්නේ සමාන්තරගත තුන්දෙනෙක්. 10 5 9. තව ඉන්නවා 8ක්. දැන් 10යි 5යි 9 සමාන්තරගතයි. තර්ක කරන්නේ නැහැ. මේ හැඩේ දැක්ක ගමන් මේක ලිව්වා. 10 5 9 සමාන්තරගතයි. කීයද 24යි. දැන් පුළුවන් අපිට මෙහෙම හිතන්න. මෙතන 12ක ඉන්නවා 10යි 5යි 9යි 24ක් දාගන්න. ඊපස්සේ ඉන්නවා 8ක්. ශ්‍රේණිගතව 12යි 24යි 8යි. මේව ශ්‍රේණිගතව ඉන්නවා නම් සුළු කරන්න පුළුවන් අපිට. අර කෙටි ක්‍රමයක් මම කියා දුන්නු. කුඩා පොදු ගුණාකාරය ගන්න. 12 24 8 කුඩා පොදු ගුණාකාරය 24යි. 12ක් හදා ගන්න පුළුවන් 24 ඒවා දෙකකින්. 24ක් හදා ගන්න පුළුවන් 24 ඒවා එකකින්. 8ක් හදා ගන්න පුළුවන් 24 ඒවා තුනකින්. එහෙනම් සමක ධාරිතාවය ලියන්න පුළුවන් නේ. 24 ඒවා කීයක් ඉන්නවද? මයික්‍රෝෆැරඩ් 24 ඒවා 2යි 1යි 3යි ඒ කියන්නේ 6යි. 24 බෙදීම 6 මයික්‍රෝෆැරඩ් 4යි. සමක ධාරිතාවය 4ක් වෙනවා. ඒකෙන් පස්සේ 10 වෙනි ගාන හදන්න. 9 වෙනි ගාන නෙමෙයි 10 වෙනි ගාන හදන්න එකෙන් පස්සේ. 10 වෙනි ගාන හදන්න එකෙන් පස්සේ. හරි බලන්න මේකේ. දවකට ටිකක් පැටලෙන ගතියක් සමහරට දීවි. අර කලින් කිව්ව හැඩ දෙකම තියෙනවනේ කියලා. නැත්තර මෙහෙම නෑ. මේ අර කලින් විස්තර කරපු හැඩේ බොහොම පැහැදිලිව මෙන්න මේ තුන් දෙනා දරනවනේ. කලින් විස්තර කරපු හැඩේ මේ තුන් දෙනා බොහොම පැහැදිලිව දරනවනේ. ශ්‍රේණිගත වගේ තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ආවරණ නිදහස් කම්බිකුයි තව දෙන්නෙක් ආවරණ නිදහස් කම්බිකුයි. එහෙනම් මේ තුන් දෙනා වෙනුවට සමාන්තරගත තුන් දෙනෙක් හිතමුකෝ අපි. පැහැදිලිව පේනවන්නේ මේ තුන් දෙනාව පැහැදිලිව පේනවා සමාන්තරගත තුන් දෙනා කියලා. කලින් විස්තර කරපු හැඩයට අනුකූල කෙනා කියලා. මම ඒක නිසා ඒ තුන් දෙනාව මුලින්ම වැඩිම ඉහස් කරා. ඔය ගන්න විශේෂයෙන් සඳහන් කරන්නේ නැත්නම් ධාරිතාවේ C ගන්න කියලා මුලදීම කියලා තියෙනවා. හැමෝම C. දැන් ඊට පස්සේ තියෙන එක්කෙනා මම පොඩක් වෙනම දින්නම්. එහෙම තියෙනවා. එතනින් B මෙන්න මේ දෙන කවර් වෙන නිදහස් කම්බියක් දාලා තියෙනවා. ඔන්න ඔහොමද තියෙන්නේ. බැලූ බැල්මට පේන සමාන්තරගත තුන් දෙනාව මම වෙනම ගත්තා. තව තුන් දෙනෙක් ඉතුරුයි. මේ දෙන්නවම ආවරණය වෙන්න
නිදහස් කම්බියක් දාලා තියෙනවා. තව මෙතන දැන් මම කිව්වා මොකද කාරණේ? නිදහස් කම්බියක හැම තැනකම විභව සමානයිනේ. මම මේ රතු පාටින් අඳුරු කරන කම්බියේ හැම තැනක විභව සමානයිනේ. මේ කම්බියේ හැම තැනක විභව සමාන නිසා මෙන්න මේ ලක්ෂයත් අතර විභව අන්තරයක් නැහැ. මේ ලක්ෂ දෙක අතර විභව අන්තරයක් නැති නිසා මේ ධාරිත්‍රක දෙක ආරෝපණය වෙන්නේ නැහැ. මේ ධාරිත්‍රක දෙක ආරෝපණය වෙන්නේ නැති නිසා අපට පුළුවන් ඒ ධාරිත්‍රක දෙක ඉවත් කරලා දාන්න. මෙන්න මේ ධාරිත්‍රක දෙක ඉවත් කරන්න. අයින් කරලා දාන්න. විතර කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ඉතින් ඔය තරකයේ මෙතන දාන්න පුළුවන්ද කියලා. මෙන්න මේ කම්බිය නිසා මේ ලක්ෂයේ විභව සමානයි. ඒක නිසා මේ දෙනම අයින් කරන්න බැයිද කියලා කෙනෙක් තරක කරන්න පුළුවන්. දැන් මෙතන කරේ ඒකනේ. මෙහෙම තියෙනවා මෙතන විභවයයි මෙතන විභවය සමානයි. විභව අන්තරේ බිඳුවයි. ඒ නිසා මේ ධාරිත්‍රක ආරෝපණය වෙන්නේ ඒකින්ද අයින් කරා. ඔය තරකේ මෙතනටත් එන්නේ නැද්ද කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. නැහැ එතනට එන්නේ නැහැ. මෙතන විභවයයි මෙතන විභවයයි සමාන බව ඇත්ත. මම පාට කරන්නම්කෝ. මෙන්න මෙතන විභවයයි සමාන බව ඇත්ත. හැබැයි මේ අතරමැද්දට වෙනත් කෙනෙක්ගේ සම්බන්ධතාවයක් තියෙනවනේ. මම ඒ ලක්ෂ්‍ය කොළපාටි ලකුණු කරොත්. ඉතින් බලන්නකෝ මේ මෙතන විභවයයි මෙතන විභවයේ සමාන වුණු පළියට මෙයාගේ විභවයේ සමාන නැහැ වෙනස්නේ. මොකද එයා සම්බන්ධනේ වෙනම සෙට් එකකට. ඒ නිසා මේ ධාරිත්‍රකයේ හරහත් විභවාන්තරයක් තියෙනවා. මෙයා හරහත් විභවාන්තරයක් තියෙනවා. ඒක නිසා මේ දෙන අයින් කරන්න බෑ. හරි? මෙතනයි විභව සමාන වුණාට මැද්දට වෙනම විභවයක් කියන්නේ මේ මැද්දට සම්බන්ධ වෙන කොහෙවත් ඉන්න කෙනෙක්. ඒ නිසා මේ ධාරිත්‍රක දෙක charge වෙනවා ආරෝපණය වෙනවා. හැබැයි මෙතන එහෙම නැහැ. මෙතන විභව සමානයි මෙතන විභව සමානයි මේ අතරමැද්දේ වෙන කොහෙන්වත් විභව සපයන්නේ නැහනේ. ඒක නිසා මෙයාව අපි අයින් කරලා දාන්නේ. එහෙම අයින් කරාට පස්සේ වැඩේ හරියන්නේ දැන්නේ. C සමාන්තරගතයි 3යි C නේ. ඊට පස්සේ මෙහෙම නිදහස් කම්බියක් තියෙන්නේ. ඒකට සම්බන්ධ C කෙනෙක් ඉන්නේ. ඉතින් මේකේ සමග ධාරිතාවය හොයන්න පුළුවන්. ගුණිත බෙදීම එකතුවෙන් 3C වරක් C 3C වර්ගය බෙදන්න 3 ඊදන C 4C 3C වර්ගයේ බෙදීම 4C කියන්නේ 3C බෙදීම 4යි. සමග ධාරිතාවයේ 3C බෙදීම 4යි. ඊට විශේෂ ගාණක් මෙතන තියෙන අපි කලින් කතා කරපු ආකෘතියින්ද සමාන්තරගත කට්ටියක් දැම්මා. මෙන්න මෙතන තියෙන කම්බිය මගින් මේ ධාරිත්‍රකයේ දෙපැත්තේ විභව සමාන කරගෙන තියෙන හින්දා එයා ආරෝපණය වෙන්නේ එයා විසික් කරලා දැම්මා. එතන මෙතන තියෙන තත්වයයි මෙතන තියෙන තත්වයයි හාත්පසින්ම වෙනස් කියන එක තේරුම් ගන්න. මොකද මේකේ මැද්දට වෙන කෙනෙක්ගේ විභවයක් සම්බන්ධ වෙච්ච නිසා. ඒක තත්වය වෙනස් අවස්ථාවක්. ওই ගණන් පස්සේ හදන්න ඕනේ 9 වෙනි ගාන. මේ ගාන හදලා ඉවරයි නම් 9 වෙනි ගාන අපි 9 වෙනි ගානට ආවොත් බලන්න 9 වෙනි ගානේ මෙන්න මෙතන බීට සම්බන්ධ කම්බිය මෙතනට ජොයින් වෙලා තියෙනවා. ආපහු බීට සම්බන්ධ කම්බියක් මෙන්න මෙතනට ජොයින් වෙලා තියෙනවා. මොකද අර B ගෙන් දෙන විභවය කියන දේ පෙන්වන රතුපාට ලකුණු කරන්නම්කෝ. නිදහස් කම්බිය හැමතැන විභව සමානයිනේ. ආපහු මෙතනත් මෙහෙම ගිහිල්ලා විභව සමානයි. ඔබ බලන්න 5යි 9යි කියලා ශ්‍රේණිගතව ධාරිත්‍රක දෙකක් ඉන්නවා. මේ ධාරිත්‍රක සම්බන්ධ වෙන මෙතන විභවයයි මෙතන විභවය සමානයි. ඒක හරියට මෙතන තිබුණු තත්ත්වෙම නේද? මේ ශ්‍රේණිගතව ධාරිත්‍රක දෙකක් තිබුණා වෙන කොහෙටවත් සම්බන්ධ නැහැ. ඒ දෙන්නගේ දෙපැත්ත විභව සමානයි. මෙතනත් තියෙනමයි. මෙතන තියෙන තත්ත්වයයි මෙන්න මෙතන තියෙන තත්වයයි මෙතන තියෙන තත්වය එකමයි. මෙතන ධාරිත්‍ර දෙක අයින් කරා වගේ මේ ධාරිත්‍රක දෙක ශ්‍රේණිගතයි දෙපැත්තේ විභව සමාන හින්දා මේ දෙන්නව ආරෝපණය වෙන්නේ නැහැ. අපට පුළුවන් ඒක නිසා මෙන්න මේ දෙන්නව ගලවලා අයින් කරලා දාන්න. ඉවත් කරන්න. දෙහෙම ඉවත් කරා කියලා මේ දෙන ඉවත් කරන්න බෑ. මෙතන 2යි මෙතන 3යි කියන සම්බන්ධක දෙන්නගේ දෙපැත්තේ විභව සමාන බව ඇත්ත. හැබැයි අතරමැද්දෙන් වෙන ලක්ෂයකට සම්බන්ධයි. ඒක හරියට මෙතන කිව්ව දේ වගේම නේද? මේ දෙපැත්තේ විභව සමාන වුණාට මේ අතරමැද්දෙන් වෙන කෙනෙක් සෙට් වෙලා තියෙන්නේ. ඒකමයි මෙතනත් තියෙන්නේ.
මේ දෙපැත්තේ විභව සමානයි. එහෙමයි කියලා මේ දෙන අයින් කරාට මේ දෙන වයින් කරන්න බෑ. ඇයි මේ දෙන අතර මැද්දෙන් වෙන කෙනෙක් සෙට්. අපි අයින් කරාට පස්සේ වෙන තත්ත්වය අදිමුකෝ බලන්න. අයින් කරාට පස්සේ මෙහෙමනේ තියෙන්නේ. මෙතන A ලක්ෂයේ තියෙනවා. මෙහෙම දෙකක් තියෙනවා. මෙහෙම තුනක් තියෙනවා. දැන් කොහොමද තියෙන්නේ? දැන් මෙතන හිටිය කට්ටිය අයින් වෙලා තියෙන්නේ. මෙතන හිටිය කට්ටිය අයින් වෙලා තියෙන්නේ. හරි. මෙයා දැන් හිතෙන් අයින් කරා. කොහොමද පද තියෙන්නේ දැන්? ඊට පස්සේ මම කරන්න මෙන්න මේ B ලක්ෂයෙන් අල්ලලා මේ කම්බිය ගෙනලා මෙන්න මේ පැත්තෙන් නමලා තියන්නම්. එහෙම කරාට අවුලක් නැහැනේ. මේ ලක්ෂයෙන් අරගෙන උස්සලා මෙන්න මේ හරියින් තියන්න. එතන මෙන්න මෙහෙම නේද තියෙන්නේ. මෙන්න මෙතනින් අරගෙන මේ පැත්තට නැමුවා. පැහැදිලිව පේනවා මෙතන 2යි 3යි කියන්නේ සමාන්තරගත ධාරිත්‍රක දෙකක් මේ. මෙහෙම 2යි මෙහෙම 3යි සමාන්තරගතයි. ඒ කියන්නේ සමග ධාරිතාවය එකතු කරන්න මයික්‍රෝෆැරඩ් 5යි. ටිකක් විශේෂයි වැඩේ. මේ මෙතන තිබුණු ගානේ තිබුණු සංකල්ප කිහිපයක් එතනක් තියෙනවා. හරි. මයින් කරපු දෙන්නව නැවත උන්නම් කඩිරින් වගේ ඇඳලා තියන්නම්. අපි මෙන්න මේ දෙන්නව ඉවත් කරා. මේ ගානම තමයි. මේ ධාරිත්‍ර දෙකක් හිටියා කම්බියකින් සම්බන්ධයි එයා විවත් කරා. ඒ විදිහට මෙතන හිටිය කට්ටිය වයින් කරා. අවසානයේ සමාන්තරගත ධාරිත්‍රක දෙකක් ලැබෙනවා. මෙන්න තියෙනවා 11 වෙනි ගාන. 11 වෙනි ගාන තියෙනවා මෙතන. මෙන්න මේ ගානෙත් අර කලින් ගණන් වල කරපු විදිහටම විභව සමාන වීම කියන කාරණේ හින්දා අයින් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. බලන්න මේ. මෙන්න මේ ධාරිත්‍රකේ ගත්තම මම එකක් අඳින්නම්. මෙන්න මෙහෙම මේ ධාරිත්‍රකේ තහඩු දෙකට නිදහස් කම්බියක් සම්බන්ධයි. ඔය වගේ මෙතනක් තියෙන මේ. මෙහෙන් පටන් ගත්තට පස්සේ ඔහොම ගිහිල්ලා ඔහොම තියෙනවා. අපෝ මෙතන ධාරිත්‍රකෙත් ඒ වගේ නේද මේ? මේ නිදහස් කම්බියක් මෙහෙම යනවා මෙහෙම ගිහිල්ලා මේ අපිට වාසි වෙන විදිහට අපි හදා ගන්නවා. ඔන්න. ওই විදිහට මෙතනත්. අපෝ මෙයත් එහෙමනේ මේ. ඔහොම යනවා ඔහොම ගිහිල්ලා විභව සමානයි. මෙයාගෙත් එහෙමයි. මේ රතු පාටින් ලකුණු කරපු කට්ටියගේ දෙපැත්ත විභව සමානයි. විභවාන්තරේ බිඳුවයි. අපිට පුළුවන් ඒක නිසා ඒ ධාරිත්‍රක හිතෙන් අයින් කළා දාන්න. මේ ගාණෙන් අයින් කරන්නේ ධාරිත්‍රක ටික මේ. මේ එක්කෙනෙක්වත් මේ ගාණේ හිටියට ඇති වැඩක් නැහැ. මොකද ආරෝපණය වෙන්නේ නැති හින්දා. මෙයත් වැඩක් නැහැ. මෙයත් වැඩක් නැහැ. ඉතින් අවසානයේ ওই වගේ පද්ධතියක් ඉතුරු වෙන්නේ. ඒ සම්බන්ධලා අතරමැද්දෙන් හිටපු කට්ටියම අපි අයින් කළා දැම්මා. දැන් බලන්නකෝ වැඩේ රේසීනේ. මෙතන A ඉන්නවා. මෙතන CCC හතරක් සමාන්තරගතයි. සමාන්තරගත නම් එකතු කරනවා 4යි C. CCC තුනක් ඉන්නවා 3යි C. මෙතන CC 2යි C. අපෝ අතන C. දැන් ඉතින් 1 2 3 4 කියන කට්ටියගේ කුඩා පොදු ගුණාකාරය ගන්න. 1 2 3 4 කුඩා පොදු ගුණාකාරය 12. එහෙනම් අපිට 12යි C වලින් හිතන්න. මෙතන 12යි C ඒව 3ක්නේ. මෙතන 12යි C ඒව 4ක්. මෙතන 12යි C ඒව 6ක්. දෙකක් හදන්න පුළුවන් 12යි C 6කින්. එකක් හදන්න පුළුවන් 12යි C ඒව 12කින්. එහෙනම් අපිට පේනවා සියල්ලම 12යි C ඒවක් කීයක් ඉන්නවද? 12යි C ඒව 3යි 4යි 6යි 12යි. ඒ කියන්නේ ඔක්කොම ඉන්නවා 25ක්. එහෙනම් 12යි C බෙදීම 25යි සමක ධාරිතාවය. 12යි C බෙදීම 25යි. මේ ඊළඟට තියෙන ගණන් ටික කියා දෙන්න කලින් 12 13 14 ගණන් තුනට සම්බන්ධ වෙන එක තියරි එකක් තියෙනවා මම ඒක පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. අපි ඒකට කියන්නේ වීට්සන් හේතු මූලධර්මය කියලා. මේක ඇත්තටම ධාරා විද්‍යුතයේ සම්බන්ධ මූලධර්මයක්. නමුත් අපිට සමක ධාරිත්‍රක ගණන් හදද්දිත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හිතන්න මෙහෙම ධාරිත්‍රක හතරක් ඉන්නවා කියලා. එතන ධාරිත්‍රක පහක්. මම ගන්න මේ ධාරිත්‍රක අගයන් C1 2 3 4 කියලා.
මේක අතන ධාරා විද්‍යුතේ පාඩමේදී විශේෂයෙන් විස්තර කරපු එකක්. මේකේ තියරි එක මේකයි. මෙන්න මේ වගේ පරිපත්‍යයකට තමයි අපි කියන්නේ වීට්සන් හේතුවක් කියලා. හිතන මේ වීට්සන් හේතුවේ C1 බෙදීම C2 අනුපාතය C1 බෙදීම C2 අනුපාතය සමානයි කියලා C3 බෙදීම C4 අනුපාතයට. මෙයාට මෙයාගේ අනුපාතය සමානයි මෙයාට මෙයාගේ අනුපාතය නම් මෙන්න මෙහෙම වෙනවා නම් පෙන්වා දෙන්න පුළුවන් P ලක්ෂයේ විභවය සහ Q ලක්ෂයේ විභවය සමාන වෙනවා කියලා. P ලක්ෂයේ Q ලක්ෂයේ විභව සමාන වෙනවා. දැන් අපි කලින් කතා කරා විභව සමාන ලක්ෂ දෙකක් අතර තිබෙන ධාරිත්‍රක අයින් කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙන්න මේ C5 කියන ධාරිත්‍රකය ඉවත් කරන්න පුළුවන්. ඔන්න ඔකයි වැදගත් දේ. එවිට C5 ඉවත් කරන්න පුළුවන්. ඉතින් C5 ඉවත් කරා කියලා හිතන්න. එතකොට වැඩේ ලේසි නේද මේ? C5 කියන ධාරිත්‍රක හිතෙන් අයින් කරාට පස්සේ බොහොම සරල පරිපතයක් තියෙන්නේ. අපි දැනට ඉගෙන ගත්ත ප්‍රතිඵල වලින් මේක කරන්න පුළුවන්. මේක ධාරා විද්‍යුතේ පාඩමේදී දීර්ඝ වශයෙන් අපි කතා කරපු එකක්. මෙයාට මෙයාගේ අනුපාතය C1 ට C2 සමානයි මෙයාට මෙයාගේ අනුපාතය C3 ට C4 නම් මේ ලක්ෂ දෙකේ විභව සමාන වෙන හින්දා මේ අයින් කරන්න පුළුවන්. ඒක එන්නේ කොහොමද කියන එක මම ඔප්පු කරන්න යන්නේ මතක තියාගන්න. මෙයාට මෙයාගේ අනුපාතය සමානයි මෙයාට මෙයාගේ අනුපාතය. අනුපාත මාරු කරන්න බෑ. C1 ට C2 සමානයි C4 ට C3 වෙලා හරියන්නේ නැහැ. C1 ට C2 මේ C1 ට C2 වම ඉඳන් දකුණට හිතන්න. C1 ට C2 C3 ට C4 නම් C5 අයින් කරන්න පුළුවන් කියලායි තියෙන්නේ. මෙන්න මේ තියරි එක මුලින් දාගන්න. ඒ තියරි එක දාගෙන 12 වෙනි ගාන හදන්න බලන්න. හරි මේ ගාන පොඩ බලා ගන්න හැමෝම. මේ කෙලින් වීට්සන් හේතුවකට අයිති වෙන කෙනෙක්. කෙලින් වීට්සන් හේතුවක් වෙනවා. මෙන්න මෙතන නිදහස් කම්බියක් තියෙනවානේ. මේ නිදහස් කම්බිය එකිනෙක ජොයින් කරන්න. මෙතන නිදහස් කම්බියක් තියෙනවානේ. ඒ නිදහස් කම්බිය එකිනෙක ජොයින් කරන්න. එතන වෙන්නේ මෙහෙම. මම මේ මැද්දේ තියෙන C කියන එක්කෙනාට කරදරයක් කරන්න නැතුව තියාගන්නම්. මෙන්න මෙයා ජොයින් කරන්න. මේ ලක්ෂ ගෙනල්ලා. එතන මෙයා මෙන්න මෙහෙම නේද වෙන්නේ. මේ ලක්ෂ දෙක එකිනෙක සම්බන්ධ කරා. ඒ වගේ මෙන්න මෙතනත් මේ කම්බිය එකිනෙක සෙට් කරන්න. මේ ලක්ෂ ගිහිල්ලා මෙතනට සෙට් කරන්න. මෙන්න මෙවැනි පරිපතයක් ලැබෙන්නේ. මේ පරිපතයේ කෙලින්ම වීට්සන් හේතුවක්. අපි කියන්නේ මේකට සමතුලිත වීට්සන් හේතුවක් කියලා. මේ සම්බන්ධය පිළිපදිනවා නම් කියන්නේ සමතුලිත වීට්සන් හේතුවක්. මෙතන තියෙන සමතුලිත වීට්සන් හේතුවක් මේ C ට C එකට එකයි C ට C එකට එකයි. මොකද කිව්වේ? ඒ සම්බන්ධය පිළිපදිනවා නම් මේ මැද්දේ ඉන්න එක්කෙනාව අයින් කරලා දාන්න කියලා කිව්වා. මැදින් එක අයින් කරා. දැන් පේනවා CC ශ්‍රේණිගතයි C බෙදීම දෙකයි. CC ශ්‍රේණිගතයි C බෙදීම දෙකයි. C බෙදීම දෙකයි C බෙදීම දෙකයි සමාන්තරගතයි. එහෙනම් සමග ධාරිතාවය එදිනක එකතුව. C බෙදීම දෙකයි C බෙදීම දෙකයි එකතු කරා සමග ධාරිතාවය C වෙනවා. ඔන්න ඒ ගාන අපි හැදුවා. හරිද? කෙලිම වීට්සන් හේතු මූලධර්මයට අයිති වෙන කෙනෙක්. 13 හදන්න. ඔන්න අපේ ඊළඟ ගාන. දැන් මේ ගාන මෙතන කෙලිම සුළු කරන්න පුළුවන් වෙන්නේ 3යි 3යි ශ්‍රේණිගතයි කියලා. 3යි 3යි ශ්‍රේණිගතයි නම් 3 බෙදීම 2යි 1.5යි. මම හිතන්න එන්නම්කො මුලින්ම. ඔන්න ආවා. 1.5ක් කියලා ආවා. දැන් ඕකෙන් පස්සේ මම මෙහෙම දෙයක් කරන්න. හරි. මෙන්න මේ 1.5 කියන ධාරිත්‍රකය ඔහොම තියාගන්නවා. මෙතනට එන්නම්කෝ. මේ 1.5ක ධාරිත්‍රකයක් තියෙනවනේ. ඒක එහෙම තියාගත්තා. එහෙම තියාගෙන මෙන්න මේ කම්බිය සමංග මෙන්න මේ A කියන අග්‍රය ටිකක් උස්සන්නකෝ. ඒකන මෙන්න මේ තුනට සම්බන්ධ මේ කම්බියේ ටිකක් කොට කරන්න, මෙයාත් ටිකක් කොට කරන්න. මෙයාව ගෙනලා මෙතන ජොයින් කරන්න බෑ. මැද ධාරිත්‍රකයක් ඉන්න නිසා. මේ කම්බියේ ටිකක් කොට කරන්න, මේ කම්බියේ ටිකක් කොට කරන්න. එහෙම කරාට පස්සේ මෙන්න මෙහෙම අපිට A කියන කෙනා උඩට ගේන්න පුළුවන්. ත්‍රිනේ 2යි 3යි. හරි. ඔය විදිහටම මෙන්න මෙතන තියෙන කෙනාව චුට්ටක් පල්ලෙහාට ගෙනාවොත්
මේ කම්බිය ටිකක් කොට කරන්න මේ කම්බිය ටිකක් කොට කරන්න සම්පූර්ණයෙන් කොට කරලා දාන්න බෑ මැද කෙනෙක් ඉන්න හින්දා. එතන මෙන්න මෙහෙම කියන්න පුළුවන් අපිට. 4යි මෙම 6කුයි මෙතන නොබී. දැන් මේක වීට්සන්ස් හේතුවක් නේද? 3ට 6 අනුපාතය 1ට 2යි. 2ට 4 අනුපාතය 1ට 2යි. මේ තියෙන්නේ සමතුලිත වීට්සන්ස් හේතුවක්. ඒ නිසා මෙන්න මේ දාරිත්‍රකය ඉවත් කරන්න. ඔය දාරිත්‍රය ඉවත් කරා. දැන් ලේසි සුළු කරන එක. 3යි 6යි ශ්‍රේණිගතයි. අපි දන්නවා ඒක 2යි කියලා. අපව් 2යි 4යි ශ්‍රේණිගතයි. ගුණිත බෙදීම එකතුව. ගුණිතය 8යි එකතුව 6යි. 8 බෙදීම 6. ඒ කියන්නේ 4 බෙදීම 3යි. දැන් තියෙන්නේ 4 බෙදීම 3කුයි 2කුයි සමාන්තරගතව සමාන්තරගතයි නම් එකතු කරන්න තියෙන්නේ. 4 බෙදීම 3 ධන 2 මයික්‍රෝෆැරඩ් 10 බෙදීම 3ක් බවට පත් වෙනවා. ඔන්න ඒ ගාන හැදුවා. කෙලින්ම සමතුලිත වීට්සන්ස් හේතුවක තියරි එක තියෙනවා. ඊළඟට 14 වෙනි ගාන. ඒක ටිකක් විතර අමාරු ගානක්. මේ බලා ගන්න මේක ටිකක් අමාරුයි. මම මේ රූපෙම අපව වතන නැන්ද පොඩ වෙනස් කරන්න. හරි. මම පොඩි වෙනස්කම් ටිකක් කරන්නම් මේ රූපෙම. හරි. මේ රූපෙමයි මෙතන තියෙන්නේ. පොඩි වෙනස්කම් ටිකක් කරනවා. මෙන්න මේ දාරිත්‍රකයේ සම්බන්ධ මේ කම්බිය මෙන්න මේ මැදට සම්බන්ධ වෙච්ච එක ගිහලා උඩහට සම්බන්ධ කරලා අවුලක් නැහැනේ. මොකද මේ නිදහස් කම්බියක හැම තැනකම කියන එකම දේ. හරි. මම මෙන්න මේ කම්බිය ගිහලා මෙතන සෙට් කරනවා. මෙන්න මේ කම්බි කෑල්ල ගිහිල්ලා මෙව සෙට් කරා. කිසි වැරද්දක් කළා නැහැනේ. මෙන්න මෙතන තියෙන සංදිය ගිහිල්ලා මෙතනට සම්බන්ධ කරා. හරිනේ. කිසි ප්‍රශ්නයක් කළා නැහැ. මෙයාව ගිහිල්ලා මෙතන සම්බන්ධ කරපු විතරයි කරේ. ඊගාවට මෙන්න මේ කම්බිය ගිහිල්ලා මේ කම්බිය තියෙන්නේ. මෙන්න මේ කම්බිය මෙන්න මේ ජොයින්ට් එක ගිහිල්ලා මෙතන සෙට් කරනවා. මෙන්න මේක ගිහිල්ලා මෙතන සම්බන්ධ කරනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. නිදහස් කම්බිය දිගේ කොහෙට ගියත් අවුලක් නැහැ. ඔන්න. ඊගාවට මෙන්න මේ දාරිත්‍රකයේ සම්බන්ධ වෙච්ච මේ කෙලවර තියෙනවනේ. මම මෙයාව ගිහිල්ලා මෙන්න මේ මුලට සෙට් කරනවා. මෙන්න මේ දාරිත්‍රකයේ ගිහිල්ලා මම මෙන්න මේ මුලට සෙට් කරගන්නවා. කතන්දරේ පැහැදිලි. මේ අග්‍රේ ගිහිල්ලා මේ මුලට සෙට් කරා. මේ අග්‍රේ ගිහිල්ලා මේ මුලට සෙට් කර අර තින්. මෙන්න මේ අග්‍රේ ගිහිල්ලා මේ මුලට සෙට් කරා. දැන් පේන්න ඕනි මෙන්න මේ තියෙන්නේ කවුද කියලා. මේ තියෙන්නේ සමතුලිත වීට්සන්ස් හේතුවක්. පේනවද ඒක? ඒක පේන්නේ නැත්නම් මම තව ටිකක් මෙන්න මෙහෙම වෙනස් කරන්නම්කෝ. ඒ අග්‍රයේ ඉන්නවා මෙන්න එහෙන් B අග්‍රයේ ඉන්නවා. ධාරිතාවේ C කෙනෙක් මැද ඉන්නවා. මම මෙන්න මේ තියෙන පරිපදේ චුට්ටක් මෙහෙම වෙනස් කරගන්නම්කෝ. ඊතර තේරෙයි. මේ මෙන්න මෙතනට සම්බන්ධ වෙලා මෙහෙම තියෙනවා ධාරිත්‍රක දෙකක්. මේ දෙන්න මෙයයි මෙයාවයි තමයි මම මේ යන්නේ. මේ දෙන්නගේ කෙලවරට මෙහෙම කෙනෙක් සම්බන්ධයිනේ. මේ ඔන්න නැන්ද එක. ඊගවට මේ B ට සම්බන්ධ කෙලවරට තවත් දෙන්නෙක් සම්බන්ධයි. මේ දෙනයි කෙලවරවල මෙයාට සම්බන්ධයි. ඔන්න තියෙන විදිහ. දැන් පේනවා මේ දිනේ සමතුලිත වීට්සන්ස් හේතුවනේ හැමෝම C නේ. හැමෝම C නේ. එහෙනම් මෙන්න මෙයාව අපට අයින් කරලා දාන්න පුළුවන්. එයාව හිතෙන් අයින් කරා. දැන් CC ශ්‍රේණිගතයි C බෙදීම 2යි. CC ශ්‍රේණිගතයි C බෙදීම 2යි. C බෙදීම 2යි C බෙදීම 2යි කියන්නේ C. C බෙදීම 2යි C බෙදීම 2යි C. CC සමාන්තරගතයි. ඒ කියන්නේ සමග ධාරිතාවය 2යි C. 2යි C වෙනවා. මොන ගාන හැදුවා? ටික විශේෂ ටික අලුත් විදිහට දකින්න ඕනි ගානක් හරි. මම කරේ මේ ලක්ෂයේ උඩහට ගෙනියච්චා. මේ ලක්ෂයේත් මෙතන ගෙනිච්චා. මෙන්න මෙයා මෙතන ගෙනිච්චා. එතන මෙහෙම එකක් හැදුනා. මම මේ රතු පාටින් රවුම් කරපු කෙනාව තේරුම් ගන්න පුළුවන්.
සමතුලිත වීට්සන් සේතුවක්. මම මෙන්න මේ අයින් කරපු කෙනාව කඩිරින් දාන්නම්. මෙන්න මේ කොළ පාටින් ලකුණු කරන කෙනාව අපි ඉවත් කරා. ඉවත් කරාට පස්සේ ලැබෙන ප්‍රතිඵලෙන් සමගධාරිතාවයේ 2c කියලා.